ළමයි රෙකෝඩින් එක තමයි අප්ලෝඩ් කරලා ඊයේ Python එක වගේ ඔයාලට දෙන්න වෙන්නේ. ලයිව් දෙන්න විදියක් නැහැ මීටින් එකේ පුංචි ප්‍රශ්නයක් ඇවිල්ලා හරි. උදේ කියන අවුලක් උනේ නැහැ. දැන් ආයෙත් පුංචි ප්‍රශ්නයක් තියෙනවා ලයිව් දෙන්න බෑ YouTube එකේ. හරි ළමයි. එහෙනම් ආයුබෝවන් හැමෝටම සුබ සන්ධ්‍යාවක්. ඔයාලා ඉන්නේ 2021 උසස් පෙළ විභාගයට ලියන අයගේ 2021 උසස් පෙළ විභාගයට ලියන අයගේ ඉංජිනේරු තාක්ෂණ වේදය සිද්ධාන්ත පන්ති. right? ඉංජිනේරු තාක්ෂණ වේදය theory class එකේ ඉන්නේ. අපි කතා කරමින් ඉන්න පාඩම බිම්මැනීම හා මට්ටම් ගැනීම. right? අපි කතා කරමින් ඉන්න පාඩම බිම්මැනීම හා මට්ටම් ගැනීම. right? මම පුංචි homework එකක් දුන්නා කරන්න ඒක කරලා ඇති කියලා මම හිතනවා මේ වෙද්දී. right? පුංචි homework එකක් කරලා ඇති කියලා හිතනවා. බලන්න අපි right? හරි. පළවෙනි දාන්න එක එතකොට ඉංජිනේරු තාක්ෂණ වේදය පළමු වර විභාගයේ වෙනින් අයගේ theory පන්තියේ right? අපි කතා කරන්නේ ඉන්නේ බිම්මැනීම පාඩම. බිම්මැනීම හා මට්ටම් ගැනීම. right? එතකොට ළමයි දිනේ දාන්න මුලින්ම 34 පස්වෙනි මාසයේ 2021 right? දින දාන්න මුලින්ම දිනේ දාලා අපි වැඩේ පටන් ගමු. හරි. දිනේ දාලා වැඩේ පටන් ගමු. හරි. හරි. ළමයි අපි එතකොට බිම්මැනීම සම්පූර්ණයෙන්ම අවසන් කරා පසුගිය දිනේදී. එතකොට අද අපිට කතා කරන්න තියෙනවා මට්ටම් ගැනීම ගැන. එතකොට මට්ටම් ගැනීම කියන්නේ මොකක්ද? මට්ටම් ගැනීම නිර්වචනය කරන්න තියෙනවා. ඊට පස්සේ මට්ටම් ගණිතී මට්ටමක් අරගෙන යම් තැනක උසක් අරගෙන අපි ඒක සිතියම්ගත කරන්නේ කොහොමද කියලා කතා කරන්න තියෙනවා. ඊට පස්සේ මට්ටම් ගැනීමේ මූලධර්මය අපිට කතා කරන්න තියෙනවා. right? එතකොට අපි ඒ කොටස් ටික කතා කරමු. ලියාගන්න මාතෘකාව අද දිනේදී අලුත්ම මාතෘකාව මට්ටම් ගැනීම. right? ඔයාලට මම homework එකක් activity එකක් දුන්නා කරන්න ඒක කරලා ඇති කියලා මම හිතනවා. මට්ටම් ගැනීම. ළමයි ඊගා මාසෙ ඉඳලා papers කරන්න පටන් ගන්නවා. එතකොට මම අර papers ඔක්කොම එකවර දාන්නේ නැහැ group වල ඒක අසාර්ථකයි මම දකින විදියට. මම ඔයාලට paper එක දානවා දැන් වෙනම එකට වෙලාවක් හදන්න paper එක දාලා පැය දෙකකින් උත්තර ලියන්න කියලා කියනවා. paper එක දාලා පැය දෙකක් දෙනවා ඔයාලට උත්තර ලියන්න. ඊට පස්සේ පැය දෙකකට පස්සේ ඒ paper එක සාකච්ඡා කරනවා. එතකොට සතියකට බහුවර්ණ 50ක් මේ විදිහට අපි සාකච්ඡා කරමු. අර group එකට එකවර ප්‍රශ්න දාලා ඒක සාර්ථක නැහැ. මොකද class එක නැති නිසා ඒක කරන්න අමාරුයි. හරි එතකොට ඒ නිසා එකින් එකට කතා කරමු. ඊට පස්සේ ව්‍යුහගත රචනා සහ රචනා ප්‍රශ්න වෙනම දෙන්න homework kit විදියට ඒ ටික එහෙම කරමු. අමාරු ප්‍රශ්න සාකච්ඡා කරමු. හරි. YouTube recording එක meeting එක ඉවරලා මේක record වෙනවා. ඒක මම upload කරලා ඔයාලට ලැබෙන්න සලස්වන්න. right. ඊළඟට මාතෘකාව activity එක කරේ නැති අය activity එක කරන්න ඉඩ තියලා මේ මාතෘකාව ලියන්නේ. ලියාගන්න. මට්ටම් ගැනීම. leveling. මට්ටම් ගැනීම leveling. ළමයි ඔයාලට ඉරිදා උදේ මුකුත් පන්තියක් තියෙනවද? මට පොඩ්ඩක් මෙසේජ් එකක් එවන්න. ඉරිදා උදේ මේ ඉතුරු කොටස මට්ටම් ගැනීම අපි ඉරිදා උදේ පුළමුණුත් කතා කරලා ඉවර කරමු මේ පාඩම. ඉරිදා උදේ මොනවා හරි පන්ති තියෙනවද? මෙසේජ් එකක් එවන්න. නැහැ නේද අනිත් අය? right. දහම් පාසල් යන්න තියෙනවද ජයදර හරි? ජියෝග්‍රැෆි ක්ලාස් තියෙනවා. හරි. මම කියන්නේ එක්සෑම් එක ඉවර වෙලා. හරි එක්සෑම් එක ඉවරයි නේ. 8 ඉඳන් 11 වෙනකන් එක්සෑම් එක තියෙන්නේ. එක්සෑම් එක ඉවර වෙලා හරි. right. හරි. බලමු අපි මොකද කරන්න කියලා. මේ පාඩම ඉවර කරන්න ඕනේ මට මේ මාසය ඇතුළත. ඊට පස්සේ අපිට පුළුවන් අලුත් මාසයේ අලුත් පාඩමකින් වැඩ පටන් ගන්න. ගොඩක් දුරට විදුලි යන්ත්‍ර සහ බල පද්ධති කියන පාඩම මම පටන් ගන්නවා. එතකොට ඒකේ විදුලි බලාගාර වල කොටසක් මම කරලා දෙනවා. නමුත් ඒකත් මම ආයෙත් කරනවා. හරි.
මට්ටම් ගැනීම. right. ලියාගමු ළමයි සටහනක්. ලියාගමු සටහනක්. පුංචි සටහනක් ලියා ගන්න. භූමිය මත ඇති 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 ස්ථාන භූමිය මත ඇති ස්ථාන භූමිය මත ඇති ස්ථාන විවිධ උස මට්ටම් වලින් විවිධ උස මට්ටම් වලින් විවිධ උස මට්ටම් වලින් භූමිය මත පිහිටා ඇති ස්ථාන නැත්නම් භූමිය මත ඇති ස්ථාන විවිධ උස මට්ටම් වලින් විවිධ උස මට්ටම් වලින් විවිධ උස මට්ටම් වලින් පිහිටා ඇත විවිධ උස මට්ටම් වලින් පිහිටා ඇත විවිධ උස මට්ටම් වලින් පිහිටා ඇත විවිධ ස්ථානවල විවිධ ස්ථානවල විවිධ ස්ථානවල විවිධ ස්ථානවල විවිධ ස්ථානවල ඌනිත උස අපි කියනවා රෙඩියුස් ලෙවල් කියලා අපි ඉස්සරහට කතා කරමු ඌනිත උස විවිධ ස්ථානවල ඌනිත උස මට්ටම් වල ඌනිත උස මට්ටම් වල මධ්‍යන්න මුහුදු මට්ටමට උස මට්ටම් වල අගයන් කියලා කියන්නේ. හරි උස මට්ටම් වල අගයන් මධ්‍යන්න මුහුදු මට්ටමට උස මට්ටම් වල අගයන් මධ්‍යන්න මුහුදු මට්ටමට සාපේක්ෂව හෝ මධ්‍යන්න මුහුදු මට්ටමට සාපේක්ෂව හෝ වෙනත් අභිමත මට්ටමකට සාපේක්ෂව වෙනත් අභිමත මට්ටමකට සාපේක්ෂව ගණනය කිරීම සඳහා වෙනත් අභිමත මට්ටමකට සාපේක්ෂව ගණනය කිරීම සඳහා පාඨාංක ලබා ගැනීම ගණනය කිරීම සඳහා පාඨාංක ලබා ගැනීම මට්ටම් ගැනීම ලෙස හඳුන්වයි පාඨාංක ලබා ගැනීම මට්ටම් ගැනීම ලෙස හඳුන්වයි right ඒ කිව්ව ළමයි දැන් අපි හිතන්න මම දැන් මේ ඉන්න තැන උස හරි මම දැන් මේ ඉන්න තැන උස අපි මේ ඉඳමේ තෝරගත්ත තැනකට සාපේක්ෂව හෝ මුහුදු මට්ටමට සාපේක්ෂව ඉදිරිපත් කරනවා හරි එතකොට ඒකට තමයි කියන්නේ අපි මට්ටම් ගන්නවා කියලා. එතකොට ඒ වගේ ස්ථාන කිහිපයක අපි පාඨාංක ගන්නවා. දැන් විශාල ප්‍රමාණයේ ඉදිකිරීමක් නම් අපි ගන්නෙ මුහුදු මට්ටමේ උස සලකලා. නැත්නම් කුඩා ප්‍රමාණයේ මොකක් හරි ඉදිකිරීමක් නම් අපි සාමාන්‍ය වෙනත් ඒ ස්ථානයකට ආසන්න ස්ථානයක පිහිටීම සලකලා එයාට සාපේක්ෂව තමයි අපි මට්ටම් අරගෙන මේ පොළව ලෙවල් කරලා ඒ කටයුතු කරන්නේ. ඉතිරියේදී මේ පාඩම ඉදිරි කොටසදී අපි මේ දේවල් වඩාත් අවිස්තරාත්මකව කතා කරනවා. හරි. ලියාගන්න ඊට පස්සේ පුංචි මාතෘකාවක් ලියා ගන්න. මට්ටම් ගැනීම භාවිතා වන අවස්ථා. මට්ටම් ගැනීම භාවිතා වන අවස්ථා. හරි. ළමයි මට කියන්න මොන අවස්ථාවන් වලදීද අපි මට්ටම් ගැනීම පාවිච්චි කරන්නේ? බලන්න දන්නයි කියව මෙසේජ් එකක් දාන්න. ගොඩක් කරේ නැහැ. පුංචි කොටසයි කරේ. රූල් 4-5ක් විතර ඉඳ තියාගෙන මේ මාතෘකාවේ රූල් 5ක් තියාගන්න. ඊට පස්සේ මේක ලියන්න. හරි. කියන්න මොනවටද අපි මට්ටම් ගැනීමේ ශිල්පීය ක්‍රමය පාවිච්චියට ගන්නේ? මොනවටද මට්ටම් ගන්නේ? දන්නයි කියමු. පාරවල් හදද්දී පාරවල් ඩෙවල් කරන්න කඳු සහිත තැන් මැන ගන්න ආයි දැන් ඇත්තටම ඔහොම උත්තර ලියුවොත් විභාගයේදී ලකුණු ලැබෙන්නේ නැහැ ඇත්තට හරි පාරවල් හදන්න
එහෙම කැතර ලියන්නේ බෑ. ඒක ලස්සනට ලියන්න. ඉංජිනේරුමය කාර්යයන්වලදී අපිට ගන්න පුළුවන් උදාහරණ මහා මාර්ග ඉදිකිරීම right මොනවද ලස්සන උත්තර ලියන්න ඕනේ. එතකොට ළමයි ඔයාලා දන්නවා ඇති පාරක් හදද්දී හිතන්න මෙහෙම ගේලි පාරක් කියලා. හරි ඕකේ මෙහෙම ක්‍රොස් සෙක්ෂන් එකක් අපි ගත්තොත් ඒ පාර මෙන්න මෙහෙමයි අත්තරම තියෙන්නේ. ක්‍රිකට් ග්‍රවුන්ඩ් එකක් වුණත් ඔන්න ඔය විදිහටයි තියෙන්නේ. right පාරේ හරස් කඩක් ගත්තොත් මේ මෙහෙම පාර තියෙනවා ඉස්සරහට right අපි මේ පාර කපලා තියෙන්නේ හරස් කඩක් තියෙන්නේ. පාර තියෙන්නේ මෙහෙම අර මැද ඊට මෙහෙම තමයි යනවා තියෙන්නේ. හරි මම පාර තියෙන්නේ. ඇයි එහෙම තියෙන හේතුව ළමයි? දන්න කෙනෙක් ඉන්නවනම් කියමු බලන්න. මොකක්ද පාරක් එහෙම හදන්න හේතුව? right පාරක් මේ විදිහට හදන්න හේතුව මේකට වහිද්දි වැටෙන වතුර දෙපැත්තට ගලාගෙන එතකොට අපි මොකක් හරි ක්‍රීඩාංගණයක් හදද්දී සාමාන්‍ය ඔයාලගේ ඉස්කෝලේ ග්‍රවුන්ඩ් එක පාව මේ විදිහට හදලා තියෙන්නේ. වටේ බලන්න වතුර එකතු වෙන්න හදලා තියෙනවා. ඊට පස්සේ මැද ටිකක් උසට හදලා තියෙනවා. right ඊට අමතරව දැන් මහා මාර්ගයේ ඉදිකිරීමේදී හරි ගන්නවා. ඊට පස්සේ දැන් ඔයාලා මේ ක්ලාස් ආපු ප්‍රින්ස්ටන් එක තියෙනවා. දැන් මෙතන බලන්න කඳු සහිත ප්‍රදේශ ඔයාලගේ මේ නෝරාවට ඔක්කොම තියෙන්නේ. එතකොට මේ වගේ කඳු සහිත ප්‍රදේශවල විවිධ ඉදිකිරීම් කරද්දී මට්ටම් ගැනීම ඉතාම වැදගත්. අනිකුත් ප්‍රදේශවල ඉදිකිරීම් කරද්දී අනිවාර්යයෙන්ම මට්ටම් ගැනීම සිදු කරනවා. නමුත් මේ වගේ ප්‍රදේශවල විශේෂයෙන්ම මට්ටම් ගැනීම සිදු කරන්න අවශ්‍ය වෙනවා. right ඊට අමතරව තව ඉදිකිරීම් කටයුතු වලදී හරි මහා මාර්ග ඉදිකිරීමේදී හරි තව එකක් කියමු බලන්න. දන්න අය ඔහන විභාගයට හරි සිලබස් එකේ තියෙනවා විෂය නිර්දේශය උගන්වන්න කියලා තියෙනවා මම පෙන්නන්නම් පාඩමේ කරුවෙද්දී right ඊට පස්සේ ළමයි වාරි මාර්ග කටයුතු වලදී අපි මේ මට්ටම් ගැනීමේ ශිල්ප ක්‍රම උපයෝගී කරගන්නවා ජලය බහින ආනතිය හදන්න ඕනේ ජලය එකතු වෙන තැන් හදා ගන්න ඕනේ මේ විදිහට වාරි මාර්ග කටයුතු වලදී මේ මට්ටම් ගැනීම අපි ප්‍රයෝජනයට ගන්නවා right ලියා ගන්න එයටත් මට්ටම් ගැනීම භාවිතා වන අවස්ථා කියලා එයාට ලියා ගන්න ළමයි එයාට ලියා ගන්න විශේෂයෙන්ම ඉංජිනේරුමය කාර්යයන්වලදී විවිධ ස්ථානවල ඉංජිනේරුමය කාර්යයන්වලදී විවිධ ස්ථානවල උස ගණනය කිරීම අනිවාර්යෙන්ම සිදු කරනු ලබයි. අලුත් රෝලකින් ලියා ගන්න. ඉංජිනේරු සහ ඉදිකිරීම් තාක්ෂණයේදී භූමියේ සැබෑ උස සම්බන්ධ මිනුම් ලබා ගැනීම ඊටම වැදගත් කාර්යයකි. ඒ අනුව මට්ටම් ගැනීම භාවිතයට ගනු ලබන අවස්ථාවන් ලෙස පහත අවස්ථාවන් හඳුන්වා දිය හැකිය.
right अंक එක අපි ලියමු ගොඩනැගිලි ඉදිකිරීම වලදී උදාහරණ කියලා දාලා ලියා ගන්න. හරි. ගොඩනැගිලි ඉදිකිරීම වලදී මේකේ තමයි ගණන් හදන්න දින ලස්සන කොටස. හරි. ඊට පස්සේ තියොඩලයිට් මිනුමෙන් එහෙම අපිට ගෙතුළු කීපයක් කතා කරන්න තියෙනවා. right. ගොඩනැගිලි ඉදිකිරීම වලදී ඊගාවට ලියාගමු මහා මාර්ග ඉදිකිරීමේදී මහා මාර්ග ඉදිකිරීමේදී ඊට පස්සේ ලියාගන්න ළමයි ඊට පස්සේ වාරි මාර්ග කටයුතු වලදී ඔන්න ඔය වගේ දේවල් වලදී අපි මේ මට්ටම් ගැනීමේ ශිල්ප ක්‍රම පාවිච්චි කරනවා බහුලවම. right වාරි මාර්ග කටයුතු වලදී. හරි. ඊට පස්සේ ඔන්න ඔය ටික තමයි මට්ටම් ගැනීම මූලිකවම භාවිතා වන අවස්ථාවලට අපිට කතා කරන්න තියෙන තමයි. ඊට පස්සේ මේ ක්‍රමවලට නැත්නම් මේ අවස්ථාවන් සඳහා මට්ටම් ගැනීම සිදු කරලා අපි යම් කිසි සිතියමක් නිර්මාණය කරන යදාළ පොළව වලට නැත්නම් යදාළ භූමි වලට ඒ වගේ මට්ටම ප්‍රකාශ කරන්න. right ඔයාලා සිතියම් වල එහෙම දැකලා ඇති විවිධ ආකාරයට ඔය උස තැන් හරි උස තැන් නිරූපණය කරලා තියෙනවා. සමෝච්ච රේඛා තියෙනවා නැත්නම් කන්දක් වගේම ත්‍රිකෝණයක් දාලා උස ලකුණු කරලා තියෙනවා. එතකොට ඒ වගේ විවිධ ඉදිකිරීම් වල සහ නැත්නම් විවිධ ස්ථානවල උස නිරූපණය කරන්න නැත්නම් එයාගේ මට්ටම නිරූපණය කරන්න විවිධ ක්‍රම පාවිච්චි කරනවා. හරි. එතකොට අපි ඒ ටිකක් කතා කරමු මෙතනදී ඉස්සරහට යන්න. ලියා ගන්න පුංචි මාතෘකාවක්. තුන්වෙනි මාතෘකාව. හරි. ලියා ගන්න. භූමියේ උස ප්‍රස්තාවිකව නිරූපණය කරනු ලබන ආකාරය. භූමියේ උස ප්‍රස්තාවිකව නිරූපණය කරනු ලබන ආකාරය. right. මේකට ප්‍රධාන ක්‍රම කීපයක් පාවිච්චි කරනවා. හරි. දික්කඩ වගේ හරස් කඩ වගේ දැන් මහා මාර්ගයක් ඉදි කරද්දී නම් දික්කඩ හෝ හරස් කඩ ඔයාලට ගැටලු ලැබෙන්නේ දික්කඩ හෝ හරස් කඩ ඇසුරෙන්. ඊට පස්සේ පැට්‍රිකල් එකක් ලැබෙන්නේ මහා මාර්ග දික්කඩක ඒකේ තලයේ මට්ටම් කරන්නයි. හරි. එතකොට ඔය විදිහට තමයි යන්නේ. හරි. පැති භාගයක් ඉඳ තියාගන්නලු. හරි. පැති භාගයක් කරලා තියෙන දැන් ආපු අයට ඉඳ තියාගන්න. right. හරි. එතකොට මේ ප්‍රස්තාවිකව නිරූපණය කරනු ලබන ආකාර කිහිපයක් තියෙනවා. අපිට එකින් එක එකක් ගැන ඉගෙන ගන්න වෙනවා මෙතනදී. හරි. ලියාගන්න ළමයි පුංචි ඡේදයක් මේ යටතේ පුංචි ඡේදයක් පාඩම් පටන් ගන්නදී පොඩ්ඩක් තීරි කොටස් තියෙනවා. ඒ ගැන හිතන්න එපා. අපි වැඩේ කරමු. right. ලියාගන්න. මට්ටම් ගැනීමේ පාඨාංක ලබාගත් පසු එම පාඨාංක වල ලියා ගන්න එම පාඨාංක උස පිළිබඳ මිනුම් වරහන් ලියා ගන්න උස පිළිබඳ මිනුම්. ඔය පාඨාංක කියන්නේ උස පිළිබඳ මිනුම්. හරි. උස පිළිබඳ මිනුම්. සිතියමක් මත ප්‍රස්තාවිකව නිරූපණය කිරීම සඳහා විවිධ ක්‍රමෝපාය භාවිතා කරනු ලබයි. right.
ඒත් එක්කම තමයි ඔයාලට ඔටෝමොබයිල්ස් වලට අදාළ බැටරි ටික කරන්න නුවර අයගේ බඩු ටික මේ ඉරිදා ඉරිදා නෙමෙයි 31 වෙනිදා මෙහෙට එනවා. එතකොට ක්ලාසස් පටන් ගත්තාම හෝ මම කණ්ඩායම් වශයෙන් ඔයාලව ගෙන්නලා ඒ කියන්නේ 5 දෙනා වගේ සාමාන්‍යයෙන් අර මාසේ මුල් සතියේ කාඩ් ගන්න ආයතනවලට ළමයිට එන්න දෙනවනේ. එතකොට මේ මාසේම අවස්ථාවක් දුන්නොත් අවසරයක් දුන්නොත් ළමයි 5 දෙනා ගානේ වගේ ගෙනල්ලා ප්‍රැක්ටිකල්ස් කරවන්න හොරෙන් කරන්නේ හරි රයිට්. එතකොට ඔයාලා කාඩ් ගන්න එන්න ප්‍රැක්ටිකල් එකක් දෙකක් ගොඩ දාගෙන යමු හරි. එතකොට එහෙම කරමු. නුවරයිට වෙනම කාර් එකක් තියෙන්නේ හරි. හලාවතයි වෙනම කාර් එකක් තියෙන්නේ. පරණ කාර් දෙකක්. ඒ දෙකෙන් ප්‍රැක්ටිකල්ස් කරන්න පුළුවන්. තව එන්ජින් කීපයකුත් තියෙනවා. ඔයාලගේ ප්‍රැක්ටිකල්ස් ටික ගොඩ දාගන්න. ඒත් එක්කම මේ පාඩමට අදාළ උපකරණ ටික ගෙනල්ලා තියෙන්නේ මෙහාට ගේන්න ඕනේ ටික. හරි. එතකොට ප්‍රැක්ටිකල් ටික කම්ප්ලීට් කරනවම ඔයාලා එක්සෑම් එක ලියන්න හරි. ඊට පස්සේ එක්සෑම් එක ලිව්වට පස්සේ ආයෙ ප්‍රැක්ටිකල් එකට කලින් ඔයාලව ගෙන්නලා ප්‍රැක්ටිකල් ටික කරනවා. ඒත් එක්කම දුර ප්‍රදේශ වලින් නම් මගේ මන්ත්‍රී වලට සම්බන්ධ වෙලා ආයෙත් ප්‍රැක්ටිකල් ටික කරගන්නත් මම ක්‍රමයක් අනිවාර්යෙන් හදනවා. බය වෙන්න එපා මම ඒක හදනවා කිව්වොත් අනිවාර්යෙන් හදනවා. හරි. රයිට්. රයිට්. භූමිය උස ප්‍රස්තාරික නිරූපණය කරන ලබන ආකාරය. විවිධ ක්‍රමෝපායන් භාවිත කරන ලබයි කියලා අංක 1 ලියා ගන්න ළමයි. අංක 1 සමෝච්ච රේඛා සිතියම මගින්. සමෝච්ච රේඛා සිතියම මගින්. සමෝච්ච රේඛා සිතියම මගින්. අංක 2 අපි ලියාගමු ළමයි හරස් කඩ මගින්. අංක 2 හරස් කඩ මගින්. අංක 3 දික් කඩ මගින්. හරි. අංක 4 අපි ලියාගමු අංක 4 ස්ථානීය උස. එහෙම නැත්නම් ඔකට අපි කියනවා ළමයි වැදගත් ලක්ෂයන්ගේ දැන් කන්දක් වගේ නම් මෙතන කන්දක් කියලා සිතියමක නිකන් ත්‍රිකෝණයක් දාලා එහෙම නිරූපණය කරන්නේ රයිට්. වැදගත් ලක්ෂයන්ගේ උච්චයන් අපි කියනවා ස්ථානීය උස මගේ. එතකොට යම් කිසි තැනක උස කියන මිනුම නිරූපණය කරනවා ප්‍රස්තාරිකව මේ ක්‍රම 4ෙන් මූලිකවම රයිට්. හරි. ඊයේ Python class එකේ recording එක මම upload කරා. අද උදේ තමයි ඒක upload වෙලා ඉවරුනේ ළමයි හරි. එතකොට මේ message එක දැම්ම තාම save කරලා නැහැ ළමම හරි. මම ඒක දෙන්නම්. right. ඒක දෙන්නම් හරි. අනිවාර්යෙන් දෙන්නම් right. හරි. මේ හතර ලියා ගන්න. සමෝච්ච රේඛා සිතියම මගින් හරස්කඩ මගින් දික්කඩ මගින් වැදගත් ලක්ෂයන්ගේ උච්චයන් ස්ථානීය උස මගින්. හරි ළමයි ඔයාලා අද උදේ තිබ්බේ ස්පීඩ් ඩිවිෂන් පන්තියේ ICT එක ඔයාලා බලන්න ඔයාලට කරපු නැති Python කෝඩ් එකක් ඒකෙම කරලා කිහිපයක් තව homework එකකුත් දුන්නා හරි right එතකොට අද හවස 5ට තියෙනවා 2023 යාගේ පන්තියේ හවස 5ට ඒකේ ඉංජිනේරු තාක්ෂණ වේදිකා හැදීම අපි පටන් ගන්නවා ඒ පාඩම කියලා නැතිව ඒකට එන්න මම පන්තිය නම් පාඩම කරලා ඉවරයි අර මගේ පොතක් තියෙන ඒතරින් කරේ ඉංජිනේරු තාක්ෂණ වේදිකා හැදීම අද හවස 5ට අපි පටන් ගන්නවා ඒත් එක්කම ICT කරන අය ICT අයට අද රාත්‍රී 8ට 2023 යාගේ පන්තිය පටන් ගන්නවා එතකොට ඒක අපි පරිගණකයේ දත්ත පහ තොරතුරු පිළිබඳව කතා කරනවා right එතකොට ඒ වලට ඇවිල්ලා අවශ්‍යයි ඒ කොටස් කවර් කරගන්න හරි ඊට පස්සේ ලියා ගන්න අංක 1 සමෝච්ච රේඛා සිතියම වගේ අංක 1 ලියා ගන්න සමෝච්ච රේඛා සිතියම වගේ අංක 1
समोच्च रेखा සිටීම මගින් ළමයි මොකද්ද මේ समोच्च රේඛාව සිටීම කියලා කියන්නේ? ඔය හතර ලිව්වා අංක 1 කියලා දැම්මා समोच्च රේඛා සිටීම මගින් කියලා ලිව්වා. හරි. right. මුලින්ම අපි ඔය අදාළ භූමිය දැන් ඔයාලට මට්ටම් ගන්න කියලා මොකක් හරි භූමියක් දීලා තියෙනවා. ඔයාලා ගෙදර ඉඳම කියලා හිතන්න. ඊට පස්සේ ඔයාලා ගෙදර ඉඳම මෙන්න මේ විදිහට කොටස් වලට වෙන් කර ගන්න ඕනේ ළමයි. හිතන්නකො මේක ඉදපො කියලා. මෙන්න මේක තමයි ඉදම. මෙන්න දිනවා ඔයාලා ගෙදර ඉඳම. හරි. මේක ඔයාලා කොටස් වලට බෙදා ගන්න ඕනේ. පොඩු වලට බෙදා ගන්න ඕනේ. right මේක බෙදනවා. හරි. ඔන්න ඔය විදිහට මේක කොටස් වලට බෙදලා තමයි මේ එක එක කොටුවල තියෙන සම උස තැන්. ඒ කියන්නේ උස මට්ටම් සමාන තැන්. ඒතකොට මෙයාගේ උස මෙයාට සමාන තැන ඔහොම ඔය කොටුවල ලකුණු කරගන්නවා අපි. හරි. ඒකට මුලින්ම එක රවුමක් විතරක් මේ යන්නේ. මෙයාගේ මෙතන උසත් එක්ක මෙයාගේ මෙතන උස සමානයි. ඊට පස්සේ මෙයාගේ මෙතන උස එකට සමානයි. මෙහෙම ගමු නැත්තම් මෙයාගේ මෙතන උසත් එක්ක මෙයාගේ මෙතන උස සමානයි. මෙයාගේ මෙතන උස එකට සමානයි. මෙයාගේ මෙතන මෙහෙම ඔන්න විදිහට උස මට්ටම් සමාන වෙන තැන්වල දැන් මෙයාගේ උසත් අර අපි ගන්න යම් ලක්ෂයකට සාපේක්ෂව මෙයා එකම උස මට්ටමේ ඉන්නේ. හරි. මේ විදිහට ගන්නවා. මේ විදිහට ලක්ෂයන් වල උස මට්ටම් අරගෙන තමයි ඒ කට්ටියව අපි යා කරනවා. ඒ කට්ටියව යා කරනවා. ඔන්න දැන් උස මට්ටම් ටික ගත්තා අපි. ඒ ටික ලකුණු කරගත්තා. ඊට පස්සේ ඒගොල්ලන්ව යා කරනවා. හරි. ඔන්න යා කරනවා. උස මට්ටම් ටික යා කරනවා. ඔන්න ඔය විදිහට යා කරලා අඳින එකකට අපි තමයි අපි කියන්නේ समोच्च රේඛාවක් කියලා. ඔයාලා භූගෝල විද්‍යාව O level වලට ඉගෙනගෙන තියෙනවා නම් ඉගෙන ගන්නවා මේ ගැන समोच्च රේඛා සිතියම් ගැන එහෙම. මම කරපු සබ්ජෙක්ට් එක භූගෝලය. හරි. O level වල. බලන්න භූගෝලය කරපුවා පොඩ්ඩක් මෙසේජ් එකක් එවන්න. භූගෝලය. right. එතකොට समोच्च රේඛා අදින්න අපි මේ විදිහට පාඨාංක ගන්න එක තමයි මෙතනදී කරන්නේ. මේ සම ලක්ෂවල පාඨාංක හොයාගන්න. හරි. right. එතකොට මේකට අපිට කියන්න පුළුවන් समोच्च රේඛා ඇඳීම සඳහා समोच्च රේඛා ඇඳීම සඳහා समोच्च රේඛා ඇඳීම සඳහා පාඨාංක ලබා ගැනීම එතකොට තමයි මම මේ එකයිදී තව මෙහෙම තව ළඟ තව ඒක උස තියෙන ඒවා අපි අඳ ගන්නවා. හරි. මේව තව ගොඩක් අඳිනවා. මම මේ එකක් විතරයි අඳ ඔයාලට මේක පැහැදිලි කරන්න. right. හරි. මේව මුකුත් අදින්න නැතුව ලියා ගන්නකො දැනට මෙන්න මේ මන් දෙන නෝට් එක ලියා ගන්න. මෙහිදී සමාන උස සහිත ලක්ෂයන් 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 යා කරමින් සමාන උස සහිත ලක්ෂයන් යා කරමින් රේඛා අඳිනු ලබන අතර විවිධ ස්ථානවල උස පිළිබඳව පාඨාංක ලබා ගැනීමට
පාඨාංක ලබා ගැනීමට සෑම ලක්ෂයක් හරහාම පාඨාංක ලබා ගැනීමට සෑම ලක්ෂයක් හරහාම මට්ටම් ගැනීමේ ක්‍රියාවලිය සෑම ලක්ෂයක් හරහාම මට්ටම් ගැනීමේ ක්‍රියාවලිය සිදු කර මට්ටම් ගැනීමේ ක්‍රියාවලිය සිදු කර ඌනිත උස මට්ටම නිර්ණය කරනු ලබයි. right. ඒ කියන්නේ ළමයි මේ වගේ සමචතුරස්‍ර වලට බෙදලා සාමාන්‍යයෙන් මේ ආසන්න උස වල ටික මැන ගන්නවා. හරි. එතකොට දැන් මේක මෙහෙම උඩට යන්නේ සාමාන්‍යයෙන්. හරි. කන්දක් වගේ නම් මොහොම උඩට යන්නේ ටිකෙන් ටික. හරි. උස නිරූපණය කරන්න. ඔයාලා දැකලා ඇති සිතියම් වල දකින්න සිතියම් පොතක් අරගෙන බලන්න. right. හරි. අලුත් රූලකින් ලියා ගන්න. මෙම අවස්ථාවේදී සම්පූර්ණ ප්‍රදේශය සමචතුරස්‍ර ගණනාවකට බෙදා සම්පූර්ණ ප්‍රදේශය සමචතුරස්‍ර ගණනාවකට බෙදා එම සෑම ස්ථානයකම ස්ථානීය උස නිර්ණය කරනු ලැබේ. ඉන්පසු වෙනම පෑනකින් ලියා ගන්න ළමයි. ඉන්පසු අන්තර්නිවේෂණ එක වචනයක්. ඉන්පසු අන්තර්නිවේෂණ ඉන්ටර්පොලේෂන් කියලා අපි කියනවා. අන්තර්නිවේෂණ ක්‍රමය මගින් මේ දෙක මැද්දේ අර අගේ දානවා. right. අන්තර්නිවේෂණ ක්‍රමය මගින් එම උස සහිත ලක්ෂයන් තෝරා ඒවා එකිනෙක යා කිරීමෙන් समोच्च रेखा स्थितियම නිර්මාණය කරනු ලබයි. ඊට පස්සේ මේ විදිහට අරගෙන ඊළඟ කොටු වලට සමාන ප්‍රතින ලක්ෂයන් අරගෙන මෙහෙම අරගෙන උස මට්ටම් ටික මේ අතරින් දානවා. right. ඒ විදිහට තමයි මේක කරන්නේ. අපි හැමගම උදාහරණයක් දෙකක් දෙකක් දැම්මම සමෝච්ච රේඛා සිතියම නිර්මාණය කරයි කියලා ඔයාලා ලියුවා. හරි. ඊට පස්සේ මෙන්න මේක අඳගන්න. මේ දෙකම අදින්න ඕනේ. හරි.
කොහොම අරගෙන ඊට පස්සේ තමයි මේ සමෝච්ච රේඛා සිතියම නිර්මාණය කරන්නේ. මේකට තමයි සමෝච්ච රේඛා සිතියමක් කියලා කියන්නේ. මේ කන්දක් පෙන්නලා තියෙන. හරි මෙහෙම උඩට ඇවිත් තියෙන්නේ මේක right. උඩටයි ඇවිත් තියෙන්නේ. අපි මෙතන ගමු විදුස මට්ටම 100යි. 100යි. ඊට පස්සේ 10න් 10ට හෝ 20න් 20ට 110යි. 120යි. 130යි. 140යි නැත්නම් 20න් 20ට ඔය විදිහට ඔයාගේ යන ලකුණු කරනවා. right. එතකොට මේකට අපි කියනවා තමයි සමෝච්ච රේඛා සිතියම. සමෝච්ච රේඛා සිතියම දැන් මේකේ කොටු චූටි කොටු ගොඩකට බෙදලා තියෙන හැටි මේක මම නිරූපණය කරන්න තමයි මේ විදිහට ඇඳේ. එතකොට මේ වගේ වැඳලා තමයි ඊට පස්සේ තමයි මේ සමෝච්ච රේඛා සිතියම අඳින්නේ. මේ තැන් තැන් වල පාඨාංක අරගෙන ඊට පස්සේ right. ඒක මතක තියාගන්න. සමෝච්ච රේඛා සිතියම අඳින විදිහයි මේ කියලා දුන්නේ. මේ තියෙන තමයි සමෝච්ච රේඛා සිතියම. සමෝච්ච රේඛා සිතියම. right. සමෝච්ච රේඛා සිතියම. මේ දෙක ලියාගන්න යටින් මේ දෙක අඳලා. අඳගන්න ලස්සනට පහලින් ඊට පස්සේ ලියාගන්න. right. ජියෝග්‍රැෆි පාඩමක් වගේ තමයි. බිම්මෙන්නිමත් ඉතින් භූමියේම ඉන්නේ ළමයි. හරි. එතකොට පොළොව හා සම්බන්ධයි. අනිවාර්යෙන් ජියෝග්‍රැෆි පාඩමක් වගේ තමයි. හරි. right. ජියෝග්‍රැෆි කරනවා නම් දන්නවා මේවා. සමෝච්ච රේඛා අඳින්නේ කොහොමද? හරි. එතකොට ඒකට දාන මට්ටම් ගැනීම තමයි අපි මේ කතා කරන්නේ. right. මේ කතන්දරේ තේරුණාද කියලා මට මෙසේජ් එකක් යවමු කට්ටියම. මේක තේරුණාද කියලා. හුඟක් ලිව්වා. පිටු එකමාරක් දෙකක් විතර ලිව්වා. ඊට පස්සේ මේක අඳගන්න කිව්වා. හරි. හරි. මේක ඇඳලා ඉවර කරගන්න ලස්සනට ටිකක් ලොකුවට අරින්න. ඇඳලා ඉවරලා මට මෙසේජ් එකක් එවන්න හැමෝම. ජියෝග්‍රැෆි කරේ මම O level වලට ජිත්ම මිස්ද ඉගෙනුවේ කියලා හිතන්නේ නැහැ. ඉසුරු. මේක ඇඳලා ඉවර කරගෙන මෙසේජ් එකක් එවන්න හැමෝම. ඉවරයි අනිත් අය ඉවර කරන්න ඉක්මනින් කෙනෙක් ඉවරයි.
යටින් ලියන්න තියෙන මෙතන සමෝච්ච රේඛා ඇඳීම සඳහා පාඨාංක ලබා ගැනීම. එහා පැත්තේ තියෙන්නේ සමෝච්ච රේඛා සිතියම. හරි? මෙතන තියෙන්නේ සමෝච්ච රේඛා ඇඳීම සඳහා පාඨාංක ලබා ගැනීම. එහා පැත්තේ තියෙන්නේ සමෝච්ච රේඛා සිතියම. හරි? මේ දෙක තමයි තියෙන්නේ. හරි. ළමයි මම ඔයාලගේ සිලබස් එකට පොඩ්ඩක් එන්නම්. ඒ අතරතුර මගේ ස්ක්‍රීන් එක පේනවනේ නේද? දවලක් නැහැ. එතකොට අපි ඉන්නේ බිම්මැනුම හා මට්ටම් ගැනීම කියන එකකේ. හරි. බිම්මැනුම හා මට්ටම් ගැනීම. right ඒ කියන්නේ අපේ සිලබස් එකේ 13 ශ්‍රේණියට අදාළ 5 වෙනි පාඩමේ අපි ඉන්නේ. එතකොට ළමයි මේ ලොකු පාඩම් ටික ඉවර කරගත්තාම අනිත් පාඩම් තියෙන පුංචි පුංචි පාඩම් ටික අපි ඒවා ඉක්මනට ඉවර කරමු. හරි. එතකොට වැඩේ ෆිනිෂ්. ඒත් එක්කම මම යන්නම්කෝ බිම්මැනුමට. බිම්මැනුම අපි රිවිෂන් පන්ති යන ඉලෙක්ට්‍රොනික්ස් පාඩම. මගේ ආසම පාඩමක්. හරි. මේ තියෙන්නේ 5 වෙනි පාඩම බිම්මැනුම. හරි. ළමයි මේකේ මම මුලින් ඉඳලා ආවොත් ඔයාලගේ නෝට් එක පෙරලලා බලන්න. ওই නෝට් එක හරියටම මේ සිලබස් එකේ ගැලීමත් එක්කමයි මම දීලා තියෙන්නේ. හරි. අනිකුත් පාඩම් වලත් එහෙමයි. බිම්මැනුම නිර්වචනය ඔය කොටස් ටික අපි කතා කරා. මේ ඔක්කොම කතා කරා. ඊට පස්සේ බිම්මැනුමේ භාවිතා වන විවිධ මිනුම් සහ ඒ සඳහා යොදා ගන්නා උපකරණ ගැන අපි කතා කරා. හරි. ඔය එකක්වත් එක පොයින්ට් එකක් වත් නැහැ. අපි සියල්ලක්ම කතා කරා. කෝණ මැනීමේ උපකරණ, මේ උත්ක්‍රම කෝණ, දිගංශය ඔය කතා කරා. මිනුම් ගැනීම දෙකන දෝෂ, අවම කිරීමට යොදන පිළියම් ඔක්කොම කතා කරා. ඩම්බෙල් මැනුම ඊට පස්සේ කතා කරා. හරි. මූලික මූල ධර්ම ත්‍රිකෝණීකරණය ගැන කතා කරා. right. ඩම්බෙල් මැනුම යොදා ගන්න පුළුවන් බැරි තැන්, ප්‍රධාන ස්ථාන, ප්‍රධාන මැනුම් රේඛා මේ ඔක්කොම කතා කරා. ඊට පස්සේ මේ 20 මීටර 50 මීටර මිනුම් පටි මේ ඔක්කොම කතා කරා. right. මේ අතකොළුව කියන්නේ තමයි මේ කූඤ්ඤ සවි කරන්න පාවිච්චි කරන එකක්. හරි. right. ඉතින් ඩම්බෙල් මැනුමක පියවර අපි කතා කරා. හරි. ඊට පස්සේ අපි දැන් ඉන්නේ මට්ටම් ගැනීමේ. හරි. එතකොට ළමයි ඔයාලා මේ බලන්න මේ ඉගෙනුම් ඵල කියන කොටස සිලබස් එක ගත්තාම. එතකොට ඔය ඉගෙනුම් ඵල කියන කොටසේ තියෙන දේවල් ටික ඔයාලට පුළුවන් ද කියලා බලන එක තමයි එක්සෑම් පේපර් එකෙන් කරන්නේ. එතකොට ඒ ටිකට අදාළව ඒ ටිකින් තමයි ඔයාලගේ ප්‍රශ්න පත්‍රය හැදෙන්නේ. හරි. මම පේපර් එකක් හැදුවත් මම පේපර් එක හදන්නේ ඔය ඉගෙනුම් ඵල කියන කොටසින්. හරි. එතකොට අපිට දැන් අපි මට්ටම් ගැනීම ඉන්නේ. මට්ටම් ගැනීම නිර්වචනය කරා අපි. එතකොට ඉදිකිරීම කටයුතු සඳහා භූමිය උස සම්බන්ධ මිනුම් යොදා ගන්න අවස්ථා ගැන අපි කතා කරේ දැන් මීට පොඩ්ඩ වෙලාවකට කලින්. වාරි මාර්ග කටයුතු සඳහා ඊට පස්සේ මහා මාර්ග ඉදිකිරීමේදී මිනුම් යොදා ගන්නවා. හරි. ඊට පස්සේ දැන් අපි ඉන්නේ භූමියේ උස ප්‍රස්ථාරිකව නිරූපණය කිරීම කියන කොටසේ. සමෝච්ච රේඛා සිතීම දැන් කතා කරලා ඉවරයි. ඊගාව දික්කඩ සහ හරස්කඩ ඊට පස්සේ වැදගත් ලක්ෂයන්ගේ උච්චයන් ගැන අපි කතා කරනවා. ඊට පස්සේ මට්ටම් ගැනීමේ මූලධර්ම මේ කොටස් ටික කතා කරලා මට්ටම් ගැනීම අවසන් කළා. මේක තමයි ඔයාලගේ ප්‍රැක්ටිකල් එක ළමයි. හරි. ප්‍රැක්ටිකල් එක එක්සෑම් එකට එන. ඊට පස්සේ අපිට කතා කරන්න තියෙනවා තියොඩොලයිට් ටුවර්. හරි. තියොඩොලයිට් මිනුම්. තියොඩොලයිට් මිනුම් ගන්න කොහොමද කියන එක. එතනින් පස්සේ පාඩම අවසන් වෙනවා. right. පාඩම අවසන් වෙනවා. ගෘහස්ත ජල සම්පාදනය හා කසල කළමනාකරණය. ඊගාවට තියෙන පාඩම. right. ඔයාලට යම්කිසි අවබෝධයක් තියෙනවද මේ පාඩම ආපු විදිහ? මේකේ ගැලීම ගැන. මොකක් හරි මැසේජ් එකක් එවන්න මොනවා හරි අයිඩියා එකක් තියෙනවද? තමයි මම සිලබස් එකේ කිසිම පොයින්ට් එකක් මගේ හැල්ලා නැහැ. කොහොමද ටික ගන්නලා තියෙන්නේ? යම්කිසි පොයින්ට් එකක් මම අතහැරලා තියෙනවා නම් ඒක මම අනිවාර්යෙන් පේපර් එක කතා කරනවා. පේපර් එක කතා කරන්න හිතාගෙන තමයි එහෙම අතහැරලා තියෙන්නේ. right. මේ පාඩම යලිත් වතාවක් ස්පීඩ් රිවිෂන් පන්ති කරනවා. හැබැයි ඔයාලට දෙන නෝට් එකම නෙමෙයි ඔයාලට දෙන්නේ. ඒක ටිකක් ස්පීඩ් වේගයෙන් කරන පන්තියක් නිසා. හරි. මේ වැඩ පිළිවෙලත් එක්ක එකතු වෙන්න ඔයාලට අනිවාර්යෙන් මේ සබ්ජෙක්ට් එකට ඒකක් දාන එක ලොකු අමාරු වැඩක් වෙන්නේ නැහැ. හරි. ලොකු අමාරු වැඩක් වෙන්නේ නැහැ. හරි ළමයි. අපි යමු නැවත පාඩමට. ඊට පස්සේ ලියාගන්න හරස් කඩ මගින් අංක 2 ඔයාලා ලියන්නේ සමෝච්ච රේඛා මගින් අංක 2 ලියාගන්න හරස් කඩ මගින් අංක 2 හරස් කඩ මගින්
अंक 2 හරස් කඩ මගින් ලියන මාතෘකාව अंक 2 හරස් කඩ මගින් ළමයි විශේෂයෙන්ම මේ ක්‍රමය පාවිච්චි කරන්නේ අපි මේ හරස් කඩ ක්‍රමය අපි පාවිච්චි කරන්නේ මහා මාර්ගයක වගේ ඉදි කරද්දී ඒකේ ස්ථාන තුනක මැද දකුණු වම් කෙළවරේ සහ දකුණු කෙළවරේ පාඨාංක අරගෙන ඒකේ හරස් කඩ සිතියම්ගත කරනවා අපි. ඔකට තමයි හරස් කඩ මගින් කියලා කියන්නේ ලියා ගන්න. right. 2 හරස් කඩ මගින් ඒ අර්ථ ලියා ගන්න ළමයි. ඒ අර්ථ ලියා ගන්න. මහා මාර්ග ඉදිකිරීමේදී මෙම ක්‍රමය බහුලවම භාවිතයට ගනු ලබයි. මහා මාර්ග ඉදිකිරීමේදී මෙම ක්‍රමය බහුලවම භාවිතයට ගනු ලබයි. මෙහිදී මාර්ගය හරස් අතට ඡේදනය කළ විට ලැබෙන දික් කඩක් සිතියම් ගත කරනු ලබයි. මහා මාර්ගයක හරස් කඩ සිතියම්ගත කිරීම සඳහා මාර්ගයේ මැද වම්පස කෙළවර සහ දකුණු පස කෙළවර දෙකෙහි උස පිළිබඳ පාඨාංක ලබා ගනී. right. අපි ගමු ළමයි මෙහෙම. මේ තියෙන්නේ මහා මාර්ගය. මේ තියෙන්නේ දකුණු පස කෙළවර. මේ තියෙන්නේ වම් පස කෙළවර. මෙයාගේ මැද මට්ටම් තලය ගන්නවා අපි බිඳුවයි. ඊට පස්සේ හිතන්න මෙයාගේ අපි ඌනිත උස ගමු. මේ ඌනිත උස සටහන් කරලා තියෙන්නේ right. සාපේක්ෂව. ඊට පස්සේ මෙතන උස ගමු අපි. ඇත්තටම මැන්නාම කීය දෙන්නේ කියලා. මේවා ගැන මම ඉදිරියට තව කියලා දෙනවා. හරි. අපි මේක ගණන් හදද්දී මේ කොටස් කතා කරනවා. මේ ඌනිත උස කියලා හිතන්න මෙයාගේ. අපි අර මෙයාට සාපේක්ෂව තමයි පිටුම් ගන්න කියලා හිතන්න. හරි. එතකොට මෙතන උස අපි ගමු මීටර් 152.2.2යි. මෙතන ගමු අපි වම්පස කෙළවර. මෙයාට සාපේක්ෂව තමයි යන්නේ උස. මේව ගමු 152.1.5යි. මෙතන ගමු ළමයි 152.1.7යි වේගය. එතකොට ඔන්න ඒ විදිහට තමයි මාර්ග දික් කඩක පාඨාංක අපි ලබා ගන්න. එහෙම අරගෙන ළමයි මෙයාට අදාළ හරස් කඩ සිතියම අපි අඳිනවා. මෙන්න මෙහෙම හරස් කඩ සිතියම මේ අඳිනවා.
මෙතන බිඳුවයි. හරි. මෙතන බිඳුවයි. ඊට පස්සේ අපි ගමු මේ වම් පස කෙළවර සහ දකුණු පස කෙළවර ඒ දෙන්නම හිමගමු අපි. මෙයාගේ මැද උඩ මෙහෙම ගමු. වම් පස කෙළවර සහ දකුණු පස කෙළවර. එතකොට ළමයි වම් පස කෙළවර හිතන්න 152.15 මෙතන හිතමු අපි. හරි. මෙන්න මෙතෙන්ට මේ දක්වා මෙනුමක් කියලා. එච්චර කුසයි. ඊට පස්සේ මෙයාගේ මැද මෙන්න මේ මට්ටමට උසයි, කෙළවර මේ මට්ටමට උසයි. ඔන්න එතකොට මාර්ගයේ දික්කඩ දෙන්නේ වල මේක ලස්සනට අඳ ගන්න විහිදුවලා හරි ටිකක් ලස්සනට අඳ ගන්න. මේ රේඛාව මෙතන අයිටම ගත්තට ප්‍රශ්නයක් නැහැ. මේ දික්කඩට මේක ගත්තට ප්‍රශ්නයක් නැහැ. හරි. එහෙම ගන්න. හරි. මෙතන බිඳුවයි. මෙතන අපිට ගන්න පුළුවන් උස මෙතන උස මට්ටම මේ තියෙන මාර්ගයේ කඩ කොටස මේ තියෙන සාමාන්‍ය පොළොවේ මට්ටම හරි අපි ගමු මෙතන 152.15 මෙතෙන්ට පහළ කෙළවරට මෙයා උඩ 152.17 කියලා අපිට ගන්න හැකි මැද 152.2 බිඳුවයි කියලා ගන්න පුළුවන්. මට්ටම මීටර වලින් කියන. හරි. ඔය විදිහට මාර්ග දික්කඩ අපිට මාර්ග හරස්කඩ මේ විදිහට සිතියම්ගත කරන්න පුළුවන්. හරි. මාර්ග හරස්කඩ. ඕනිත උස කියන්නේ මොකක්ද කියලා දෙනවා ඊගාවට. හරි. ඕනිත උස කියන්නේ අපි දැන් අපි යම් කිසි උසකට එයාට සාපේක්ෂ ඕනිත උසට සාපේක්ෂව තමයි තවත් යන්නේ උස ගන්න. හරි. ඒක මම ඉදිරියට කියලා දෙන්නම්. ඕනිත උස පිළ ලකුණු අපිට තව ගොඩක් කතා කරන්න තියෙනවා මට්ටම් ගැනීමේදී පාවිච්චි කරන දේවල්. හරි. මට්ටම් ගන්න යන්න කලින් ඒ ටික අපි ඉදිරියේදී කතා කරමු. හරි. right. මේ තියෙන ළමයි මාර්ග හරස්කඩ ගැනීම සඳහා පාඨාංක ලබා ගැනීම. එතකොට දැන් මේකේ පාඨාංක ගන්න අග කොටස් දෙකයි මැදයිනේ. දික්කඩක් තිබ්බන ළමයි මේ වගේ ස්ථාන කිහිපයක් ගන්නෙ. මෙතන අපේ අදාළ මට්ටම් උපකරණය සම්බන්ධ කළ විතර වල පැට්‍රිකල් එක තියෙන එකයි. මෙතන මට්ටම් උපකරණය තිබ්බා මෙතන උස මැන්න මෙතන උස මැන්න ඒ ටික බැලන්ස් කරලා වගේ ඊට පස්සේ ඒකේ මට්ටම අග අවසාන අගයේ බිඳුවට සමාන කරන්න ඕනේ. right ඒක මම කියලා දෙන්නම්. මාර්ග හරස්කඩ ගැනීම සඳහා පාඨාංක ලබා ගැනීම. මෙතන තියෙනවා මාර්ගයේ දික්කඩ. මාර්ගයේ දික්කඩ. right ඔය දෙක අඳගන්න. මාර්ගයේ දික්කඩ. ඔය දෙක අඳගන්න. මේක YouTube යන්නේ නැහැ ළමයි. YouTube live දෙන්න බැරි පුංචි ප්‍රශ්නයක් වෙලා තියෙනවා. ඒක මම හදා ගන්න ඕනේ. හදලා තිබ්බා දෝදී ඊට පස්සේ දැන් ආයෙ වාටි ලෙසන් එකේදී ඒ ප්‍රශ්නය වෙන්න තියෙනවා. හරි. ඔක හදගන්න. මේ බෝඩ් එක පැහැදිලිව පේනව නේද ළමයි? පොඩ්ඩක් මැසේජ් එකක් එවමු මට. බෝඩ් එක හොඳට පැහැදිලිව පේනව නේද? ඔව්. මේ වගේ පින්බැනුමක් තාම ආවේ නැහැ මට්ටම් ගැනීමක්. හරි. ඔයාලට එනවා අනිවාර්යෙන්. හරි. ඔයාලට එන්නේ තියෙන්නේ නැහැ. මාර්ග දික්කඩක් එනවා අනිවාර්යෙන්. ඒ කියන්නේ මේ හරස්කඩ හරිද අපි දික්කඩ නෙමෙයි තාම කතා කරේ. දික්කඩ තමයි පැට්‍රිකල් එකේ තියෙන්නේ. නමුත් දැන් දික්කඩ ඇහුව ගොඩක් අවුරුදු 2016 17
ඊගාවට 19 ඔය අවුරුදු ලැබුවා තික්කඩ ඔයාලගේ මේ හරස් කඩක් අහන්න පුළුවන් හරස් කඩ ඇහුවොත් තමයි මෙයාගේ ස්ථාන කීපයක තමයි පාඩම් ගන්න තියෙන්නේ මේ කෙලවරවල් දෙකේ සහ මැද හරි මම පැට්‍රිකල් වලදී ඒ ඔක්කොම ටික කියලා දෙනවා අහන්න පුළුවන් ක්‍රම හරි ඔක්කොම අහන්න පුළුවන් ක්‍රම කියලා දෙනවා හරි ආයෙ මේක පැහැදිලි කරන්න මේක ඉතින් මහ ලොකු දෙයක් නෑ හරි එහෙනම් ලොකුවට මේවා දාගෙන ඔට්ටු වෙන්න එපා මේව මාර්ක් ලේසි තව එකපාරක් කියලා දෙන්න හරි මේක ඇඳගෙන ඉවර කරගන්න ඇඳගෙන ඉවරලා නම් පේජ් එකක් එවන්න ඊට පස්සේ කියලා දෙන්න ඔය පාඩාංක මම හිතලා දැම්මේ මේව මම හිතලා දැම්මේ ඒව නිකන් ඇත්තට මෙයාගේ යන්නේ මේ හරි මම හිතලා දාලා තියෙන්නේ හරි මට හිතෙනා ගියත් මම දාලා තියෙන්නේ රයිට් මට හිතෙනා ගියත් මම දාලා තියෙන්නේ හරි කොහොම නෙමෙයි වෙනස් වෙනවා හරි ඔතන මට හිතුණා ගියත් මම දාලා තියෙන්නේ ඔයාලා මනිද්දී එනවා කියන්නේ ඉතින් ඒක වෙනස් වෙන්න පුළුවන් ස්ථානයක් හරි හරි ආයෙ කියලා දෙනවා මේක ඇඳගෙන ඉවර කරන්න මේකයි කිව්වේ හරි තව දෙන්නෙක් ඉවර කරගන්න එක්කෙනෙක් ඉවරයි තව දෙන්නෙක් ඉවර වුණ ගමන් මම අදින්නම් ආයෙ කියලා දෙන්නම් නැවත වතාවක් හරි දැන් බලන්න ළමයි මෙන්න මේකයි කතන්දරේ හරි මේ තියෙන්නේ පාර හරි මේ තියෙන්නේ පාර ඔන්න පාර හරි එතකොට මේ පාරේ අපිට උස මට්ටම මෙන්න මේ විදිහට තමයි පාර හදාගන්නේ දැන් මම මෙහෙම මේක කර්ව් කරලා මේක මෙච්චර කර්ව් එකක් එන්නේ නැහැ හැට පේන්න ගමන් චූටි කර්ව් එකක් එන්නේ හරි එතකොට මේක ඔයාලා පැහැදිලි කරන්න නිසා මම මේ විදිහට හදලා තියෙන්නේ හරි එතකොට මේකේ හරි මැද අපි ගන්නවා මුලින්ම පාඨාංකය. හරි මැද මෙයාගේ උස ගන්නවා යම් කිසි පාඨාංකයක් නැත්නම් යම් කිසි තැනකට නැත්නම් යම් කිසි ලෙවල් එකකට සාපේක්ෂව. හරි ඒක මෙයාගේ මැදින් අපි මෙතනින් සටහන් කරගන්නවා. මේ ප්‍රස්තාරය. හරි. ඒක අපි මෙතන සටහන් කරගන්නවා. මම ඔයාලගේ ටෙක්ස්ට් බුක් එකේ කියලා තියෙන අධ්‍යයනයයි දැන් මේ හරි. ඊට පස්සේ තමයි මේ පැත්ත තමයි මේ පාරේ දකුණු පස කෙලවර. හරි. දකුණු පස කෙලවර. ඊට පස්සේ තමයි මේ තමයි වම් පස කෙලවර. එතකොට යම් කිසි උසකට සාපේක්ෂවනේ මෙයාගේ මිනුම් වරන් තියෙන්නේ. එතකොට මේ විදිහට අරගන්නේ මේ මෙහි තියෙන්නේ පොළව හරි. මේ තියෙන්නේ පොළව. මේ පොළවේ මතු පිට තමයි මේ මාර්ගය තියෙන්නේ උඩ කොටස. එතකොට ළමයි ඒ පාරේ දැන් ඔයාලා මිනුම් උපකරණ මේ වගේ ඉඳන් තැනක තියලා මෙතන උස ගන්නවා මෙතන උස ගන්නවා ස්ථාන තුනක ගන්නවා හරි අරගෙන ඊට පස්සේ මෙතන උස ඔයාලට ලැබෙනවා 152.1 ඔන්න ඒක හරි ඊට පස්සේ මැද උස ලැබෙනවා 152.2 ඔන්න ඒකත් හරි ඊට පස්සේ වම් පැත්තේ දකුණු පැත්ත කෙලවරේ ලැබෙන 152.1 ඔන්න එයත් හරි. එහෙනම් ඊට පස්සේ ඔන්න ඔය ටික ආකරලා අරාදාල සිටීම මෙතන බිඳුවේ නෙවෙයි කියලා අපි අරගන්න ඕනිත උස මට්ටමට සාපේක්ෂවයි නැත්නම් අපි ගන්න සාපේක්ෂ මට්ටමට අනුව තමයි මේක ගන්න right. හරි. මේක දැන් තේරුණාද? මෙසේජ් එකක් යවමු. දැන් හරිද මේක? මේ පාරේ මැද කෙලවර වල දෙක. හරි. දැන් හරිද? දැනට නිකන් මේ සිද්ධාන්ත කොටස ඔළුවේ තියාගන්න. ඊට පස්සේ අපි මේවා ප්‍රායෝගිකව කරන්න තියෙනවා. තව ගණන් හදන්නත් තියෙන මේ වගේ එක ස්ථාන සලකලා රේඩියස් ලෙවල් එක අරගෙන හරි. එතකොට ඒකෙන් අඩු කරලා එකතු වෙවි. රයිස් බෝල් අරගෙන නැගුම් බැසෝ. හරි ඊට පස්සේ උපකරණයේ උස ක්‍රමයේ ඔය විදිහට ක්‍රම වලට විවිධ මට්ටම්
මට්ටම් ගැනීම අනුව ඔය පොළොව මට්ටම් කරන්න තියෙනවා. හරි. ආයෙත් තමයි පාර දැක්කේ නැන්නේ නේ. හරි. මේ පාරක් ඈ. නැත්නම් ඉරි දෙක මොකක්ද කියලා බලන්න නැත්තේ. චුවර්. හරි ළමයි. ලියාගන්න ඊට පස්සේ අංක 3 දික්කඩ මගින්. දික්කඩ මගින්. දික්කඩ මගින්. අපි කතා කරේ හරස්කඩ මගින්. දැන් කතා කරන්නේ දික්කඩ මගින්. දික්කඩ මගින්. දික්කඩ මගින්. ඒ යටතේ ලියාගන්න ළමයි. ඒ යටතේ ලියාගන්න දික්කඩ මගින්. දික්කඩ මගින්. මට කියන්න මේ දික්කඩ මොනවද කියලා පාවිච්චි කරනවා. දික්කඩ මගින් මේ දික්කඩ නිරූපණය කරන්න අවශ්‍ය වෙන්නේ මොන වගේ තැන් වලටද විශේෂයෙන්? දැන් අපි හරස්කඩ නම් විශේෂයෙන්ම මහා මාර්ග වලට. දික්කඩේ වගේ විශේෂයෙන්ම මොනවටද පාවිච්චි වෙන්න පුළුවන්? බලන්න මෙසේජ් එකක් එවන්න. දික්කඩ මොනවටද විශේෂයෙන් පාවිච්චි වෙන්න පුළුවන්? හරි දැන් මහා මාර්ගයක හරි මේ මෙන්න මෙහෙම කර්ව් එක ගන්න. මෙන්න මේක ගන්න. ඔන්න ඒකේ හරස්කඩ ගත්තා. දික්කඩ. එතකොට හරස්කඩ නෙමෙයි දික්කඩ. දිග තලය ඔස්සේ. දික්කඩ මිනුම් ගන්න ඇයි අපි? මොනවටද? කියමු බලන්න. හරියටම හරි. වාරි මාර්ග වලට දැන් අලක් හදද්දී නම් ඒකේ දියබස්නා අනතියක් තියන්න ඕනේ. නේ? දියබස්නා අනතියක් තියන්න ඕනේ. එතකොට ඒ වගේ ආනතියක් තියද්දී ඒ වගේ අවස්ථාවකදී අපි මේ දික්කඩ පාඨාංග ගණිත මුදල මහා මාර්ග ඉදි කරද්දී දික්කඩ මිනුමුත් ගන්නවා. හරි ලියා ගන්න. නමුත් විශේෂයෙන්ම පාවිච්චි කරන්නේ වාරි මාර්ග කටයුතු වලදී ලියා ගන්න. වාරි මාර්ග ඉදි කිරීමකදී හෝ 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 මහා මාර්ග ඉදි කිරීමකදී මහා මාර්ග ඉදි කිරීමකදී බහුලවම මෙම දික්කඩ මගින් බහුලවම මෙම දික්කඩ මගින් යම් භූමියක උස මට්ටම් නිරූපණය කරනු ලබයි. යම් භූමියක උස මට්ටම් නිරූපණය කරනු ලබයි. එනම් උදාහරණයක් සැලකූ විට මහා මාර්ගයක මධ්‍ය රේඛාව ඔස්සේ ඡේදනය කළහොත් එහිදී අපට ලැබෙනුයේ දික්කඩ සටහනකි. right ඒ කියන්නේ තමයි දැන් පාරක් ගත්තොත් මෙහෙම තියෙනවා පාර. හරි. මේකේ මධ්‍ය රේඛාව තියෙනවා. ඔන්න ඔය රේඛාවෙන් මේක කැපුවොත් අපිට ලැබෙන්නේ මෙයාගේ දික්කඩ view එකක්. හරි. එතකොට ඔයාලා ප්‍රැක්ටිකල් එක කරද්දී මේ වගේ පාරක් තියෙනවා කියලා හිතන්න ඕනේ. මේක පාරක්. හරි. and that's the පාරක් බව සලකන්න. හරි. මේක පාරක්. ඊට පස්සේ තමයි බලන්න මට්ටම් උපකරණය මේ වගේ දැනට සම්බන්ධ කරලා හරි මට්ටම් උපකරණය
මේ වගේ ස්ථාන තුනක තමයි පැට්‍රිකල් එකේ නම් පාඨාංක ලබා ගන්න තියෙන්නේ. උස මට්ටම් ගන්නවා. හරි. ඊට පස්සේ මේ මාර්ග නික්කඩකට අදාළ සිතියම අපි නිරූපණය කරනවා. සිතියම නිරූපණය කරනවා. right. එතකොට තියාගන්න මෙතන යටින් මේක ඇඳලා මේක මට්ටම් උපකරණය මාර්ග නික්කඩක පාඨාංක ලබා ගැනීම. right. මේක ඇඳගන්න ඔන්න ඔය විදිහට තමයි. එතකොට මාර්ග දික්කඩක පාඨාංක ලබා ගන්න. එතකොට මේකේ කුස මට්ටම් ටික අපි සිතියම්ගත කරන්න පුළුවන්. හරි. ඒක එතකොට විශේෂිත රූප සරහනක් අවශ්‍ය නැහැ. අර කලින් වගේමයි එන්නේ. විවිධ ස්ථානවල කුස මට්ටම් ටික එනවා. හරි. right. හරි. ඔක ඇඳගන්න. හරි. මොකක්ද අර ඇලක් තියෙනවනේ පොඩි ආනතියක් තියෙන. පොඩ්ඩක් ඒක මතක් කරලා දෙන්නකෝ. හරි. මම හිතන්නේ යෝධැල ගැන වෙනදි අහලා තියෙන්නේ. යෝධැලේ ළමයි දියබස්න ආනතිය පළවෙනි කිලෝමීටර් 27ට 1 කිලෝමීටරයකට සෙන්ටිමීටර් 6යි. හරි. 1 කිලෝමීටරයකට සෙන්ටිමීටර් 6යි. සම්පූර්ණ දිග සඳහා 1 කිලෝමීටරයකට සෙන්ටිමීටර් 10ක් 20 අතර ප්‍රමාණයක් දියබස්න ආනතිය තියෙනවා ඔය යෝධැලේ. එතකොට මේ වගේ මට්ටම් උපකරණ තිබ්බේ නැහැ. හරි. අපේ හිටපු දේශීය ඉංජිනේරුවන්ගේ හැකියාව තමයි ඒකින් නිරූපණය වෙන්නේ. right. ඊටම විශ්මිත නිර්මාණයන්තරව. හරි. ඔය අබේගිරිය රොන්ඩලි මහා සෑය ඔය හදද්දී මේ මට්ටම් උපකරණ තිබ්බේ නැහැ. හැබැයි මට්ටම් ගැනීම කරේ නැත්නම් ඒ දවස්වල ඒ විදිහට නිර්මාණ කරන්න බෑ. අද දක්වා පවතින. right. ඒකයි වටින්නේ. ඒවා ඒ තාක්ෂණයේ කාලේ පාවිච්චි කරපු දැන් වැලලිලා ගියත් එයා මොකක් හරි තාක්ෂණයක් එකට පාවිච්චි කරන්නේ නැති අපි නොදන්න වුණාට අපි සුද්ධය ක්‍රම ඉගෙන ගන්න වුණාට අපිට ආවෙන්ටික් වෙච්ච ක්‍රම තියෙන්නේ නැති. හරි. right. ඒ වගේ දැන් අතීතයක් එක්ක වැලලිලා කියලා තියෙනවා. හරි. බලන්න ඇති HCB බෙල්. හරි. ලංකාවේ පුරා මොනවාද ඔය පුරා විද්‍යාත්මක සාරමූල පියාද මොකක්ද කියලා කියනවනේ. ඒතකොට දන්නවා තියෙනවා ඉතිහාසය ඉගෙන ගන්න. ඒකට සීගිරියේ හැම සීගිරියේ ඔය ගල ඇතුලේ මාලිගාවක් තියෙනවා කියලා කතාවක් තියෙනවා. ඉතින් එතකොට ඒ මාලිගාවේ තිබ්බ රන් ආභරණ, එතකොට ඒකේ තිබ්බ පුස්කොළ පොත්, ඔය තාක්ෂණය හැම දෙයක්ම ඒගොල්ලෝ අරගෙන ගිහින් තියෙනවා එයාගේ රටට. හරි. ඊට පස්සේ ඒක කොන්ක්‍රීට් දාලා වහලා තියෙන සම්පූර්ණයෙන්. එහෙම දේවල් ඉතින් තියෙනවා. එතනට ගියාට පස්සේ එහෙමද කියලා හිතෙනවා. ඒව දකිද්දී හරි වල ගියා. ඒකයි දන්නවා ඇති. right. එහෙම හැඟීමක් එනවා. right. හරි. මේක තේරුණා නේද ළමයි? මේ කොටස් දෙක දැනට කරපු වැඩේ පැහැදිලි. මේක තුන දික්කඩ මගින් අපි යන්නේ. හරි. මේක තුන වැඩේ පැහැදිලි නේද? මෙසේජ් එකක් දාමු. පැහැදිලි නැති වෙන විදියක් නැහැ. ඊටාම මේවා සරල දේවල් අමාරු දේවල් නෙමෙයි. හරි. පට්ටලේසි. ළමයි මහන්සියලා වැඩ කරමු. ඔයාලා හොඳ ප්‍රතිඵලයකට ගෙනියන්න මම උත්සාහ කරන්නේ හැම වෙලේම. මොකද මම බැහැලා වැඩ කරපු පළවෙනි බැච් එක. හරි. මම 2020 සාක්ෂාත් කරන්නේ නැහැ. මොකද ඒ ළමයි මගේ විතරක් නෙමෙයි ක්ලාස් ආවේ. එතකොට ඔයාලා අනිවාර්යෙන් ඒ දී විස්තර ගන්න ඕනේ. අනිවාර්යෙන් මගේ ඊඩී පන්තිය ළමයි ඒ තියෙන්න ඕනේ 20ක්වත් හරි. ඒ 20ක්වත් තියෙන්න ඕනේ. නැත්තම් වැඩක් නැහැ. හරි. ඒ 20ක් තියෙයි අනිවාර්යෙන්. මම ඊගාවට කරන පේපර් සෙට් එකට ඒ 20ක් නෙමෙයි ළමයි. ඒ රොත්තක් එනවා ඔක පිටිපස්සේ. හරි. ඒක සාකච්ඡා කරන එකට මම මේක දැම්ම තාම මම මේ බ්‍රේක් කර ඉන්නේ සාකච්ඡා කිරීම ඩිස්කෂන් මගෙත් එක්ක ඉතුරු වෙන ටික ෆිල්ටර් කරලා ගියා. හරි. නැත්නම් ඔක්කොම ටික අරගෙන ඕමියා වෙන කොහේ හරි. right. සිලබස් එක ඉක්මනට ඉවර කරගමු. ඊට පස්සේ වැඩි පටන් ගමු. රැන්කින් ටෙස්ට් පේපර් එක තියෙනවා ළමයි හොඳට බලා ගන්න. පහුගිය පාස් පේපර්ස් ඒත් එක්කම මොඩල් පේපර්ස්
right බලා ගන්න රැංකින් ටෙස්ට් පේපර් එකට උත්තර ලියන්න පොඩි ඉංග්‍රීසියක් දුන්නේ හරි ඉරිදා දින පැවැත්වෙන රැංකින් ටෙස්ට් පේපර් එක සිංහල මාධ්‍යයෙන් ICT පේපර් එක සිංහල සහ ඉංග්‍රීසි කියන මාධ්‍යයන් දෙකෙන්ම ලබා දෙනවා right right ඔය මාධ්‍යයන් දෙකෙන්ම තියෙනවා හරි අපි බලමු කවුද වැඩිම ලකුණු ගන්න කියලා හරි මේක දිවෙන්නේ ඕනෑම ළමයෙක්ට ලියන්න පුළුවන් ඒ උත්තරයි सेकंड ट्राई करना है तो कर लेना वाला लेना अरे एकदम हरे राइट මේක ඇඳලා ඉවර කළාම මෙසේජ් එකක් එවන්න මට අපි ඊගාව කොටසට යන්න ඕන අපිට තියෙන කාලේ තේින්සයි ඉක්මන් කරන්න හරි ක්ලාස් එක පටන් ගන්න පැය එකමාරක් ඉවරට ලඟ වෙනවා ඉරිදා ජනිත මැරෙනවා ඒක නම් ලොකු දෙයක් කියලා වේලුවා හරි යාගන්න ඊට පස්සේ ලියාගන්න ළමයි අපි හරස් කඩ කතා කරා දික් කඩ කතා කරා ඊට පස්සේ ලියාගමු स्थानीय उसमगे අවසානයේ කියන स्थानीय उसमगे හතර स्थानीय उसमगे right හතර स्थानीय उसमगे ඒක ලිව්වේ නැත්නම් ඊයක දවසේ ඉඳන් ක්ලාස් එකට ගන්නෙ නෑ හරි අනිවාර්යෙන් රැංකින් ටෙස්ට් එක ලියන්න ඕනේ අංක හතර ළමයි පේපර්ස් ලියන්න ඕන බය වෙන්න එපා එතකොට එක්සෑම් පේපර් එකත් ඔය වගේ බය වෙනවනේ ඔබ මමනේ බලන්නේ ඉතින් අවුලක් නැහැ හරි පුළුවන් විදියට ලියන්න ඔයාලට ලියන්න බැරි වෙයි ගොඩක් දුරට රචනා කොටස් වලට එහෙම හොඳට බලලා තියාගන්න අපි කතා කරපු ඉලෙක්ට්‍රිකල් ඉලෙක්ට්‍රොනික්ස් කොටස් ඒත් එක්කම උගන්වපගෙන් තමයි ඔක්කොම අහලා තියෙන උගන්වපු නැති එකක්වත් නැහැ TDS බිම් බැලුවත් ප්‍රශ්න කිහිපයක් තියෙනවා හරි සිවිල් ප්‍රශ්න කිහිපයක් තියෙනවා ඊට පස්සේ ඔටෝමොබයිල් ප්‍රශ්නයක් තියෙනවා බලා ගන්න හරි පේපර් එක හොඳට බලා ගන්න पेपर के लिए उत्तर लिया ना उधर बला गया मेरे आपको अवगत किया बड़ा हरी दिया गया मोबी स्थानीय उसमागी අපිට ප්ලෑන් කරපු එකක්වත් තමයි එක දිගට එක ප්ලෑන් එකක්වත් ගහගන්න බැරුණා අර පළවෙනි කොවිඩ් සීසන් එක ආයි ක්ලාස් පටන් ගත්තේ කොවිඩ් සීසන් එකේ ප්ලෑන් එක ඩවුන් ඊට පස්සේ ක්ලාස් එකේ ප්ලෑන් එකක් ගෙනාව ප්‍රැක්ටිකල් ප්ලස් රිවිෂන් ඒක ඩවුන් ආයි මේ කේස් එක ආවා දැන් මේකේ ආයි ප්ලෑන් එකක් හදා යනවා මේක නම් දිගටම කරන් යන්න වෙයි හරි ඒ නිසා මේකට සම්බන්ධයි ස්ථානීය සමගිය ලියන්නේ යටතේ ඒ අතර ලියන්න ළමයි මෙහිදී යම් ප්‍රදේශයක් සැලකුව විට මෙහිදී යම් ප්‍රදේශයක් සැලකුව විට එහි ඇති යම් ප්‍රදේශයක් සැලකුව විට එහි ඇති වැදගත් ස්ථානවල උස එහි ඇති වැදගත් ස්ථානවල උස නිර්ණය කර එහි ඇති වැදගත් ස්ථානවල උස නිර්ණය කර ඒවායෙහි උස සිතියම් මත නිරූපණය කරනු ලබයි right ඔයාලා දැකලා ඇති ලංකා සිතියම් වල එහෙම හරි ලංකාව ඉන්න එපා ඒකට අපි සුමන්ට හරියට දාන්නේ නැහැ ඒ නිසා අපි සාමාන්‍ය නිකන් මොකක් හරි හිතමු යම් කිසි භූමියක් හරි ග්‍රීක ජාතික ටොලමිගේ ලංකා සිතියම හරි එයාගේ ලංකා සිතියම පොලිමණින් ඇඳගෙන එතකොට එයාගේ ලංකා සිතියම කියලා හිතන්න
මෙන්න මෙතන උත්තර. හරි. අපි නිරූපණය කරන 153.2 මීටර. මෙතන උත්තර 144.48 මීටර. මෙතන උත්තර 234.32 මීටර. ඔන්න ඔය විදිහට වැදගත් ස්ථානවල ඒ ලක්ෂය විතරක් ඒ මුදුනක ලක්ෂය උසම ලක්ෂයේ තියෙන උස අපි ලකුණු කරනවා සිතියම් ලකුණු කරද්දී රයිට්. ඔන්න ඔබයි කතාව. හරි. මේක පැහැදිලි නේද ඔයාලට? මෙසේජ් එකක් එවන්න. ඒකට මේ ක්‍රම හතර පැහැදිලි නේද? සමෝච්ච රේඛ, හරස් කඩ මගින්, දික් කඩ මගින් ඊට පස්සේ ස්ථානීය උස මගින්. ඔන්න අපි යම් කිසි භූමියකට අදාළ උස සිතියමක් මත නිරූපණය කරනු ලබන ආකාර හතර. උසස් පෙළට ඉගෙන ගන්න තියෙන ආකාර හතර. right. ඔය හතර පැහැදිලිද? ඔය හතර පැහැදිලිද? පිල් ලකුණ කියන්නේ තෝකටම කියනවා නෑ. පිල් ලකුණ කියන්නේ මේක නෙමෙයි. පිල් ලකුණත් එක්ක වෙනම කතාවක් කරනවා. මේ කඳු මුදුන් වල වගේ උස ලකුණු කරන විදියක්. හරි මේ. right. පිල් ලකුණ ගැන අපි ඊගව දවසේ කතා කරනවා බෙන්ච්මාර්ක් එක. හරි. කාගේ හරි මයික් එකක් ඔන් වෙලා විශ්මි. මේක ඉතින් ආයේ කියන්න දෙයක්වත් නැති තරම් ළමයි. මේ තියෙන දැන් හිතන්නකො මේ පොළවේ කන්දක් තියෙන තැනක උස මේ ලකුණු කරලා තියෙනවා. හරි. උස ලකුණු කරන්නේ. හරි. ඒක තැන්වල උස. විශේෂිත ස්ථානවල උස. හරි. ස්ථානීය උස මගේ කියන්නේ මෙතන උස 155.2 මීටර. මෙතන 234.2. මේ වල ඉඩම කියන ඉඩම උසම තැන මෙතන. ඊගාවට උසම තැන මෙතන. ඊගාවට මෙතන. ඒ වගේ උසම තැන් ටික ලකුණු කරනවා. එයාලගේ උස වෙනලා. එකයි කරලා තියෙන්නේ. හරි. එකයි කරලා තියෙන්නේ. right මේ උස මට්ටම් අරගෙන තියෙන්නේ හරි right හරි right හරි පිල් ලකුණු කියන නම ඒවා ඔයාලා ඔය තැන් වල තියෙනවා දැන් මේ නුවර ප්‍රදේශයට ආසන්නවක් තියෙනවා එතකොට ඒවට සාපේක්ෂව තමයි දැන් මේ වගේ ප්‍රදේශයක මොකක් හරි ඉංජිනේරු කාර්යයක් කරද්දී ඒ තන උස තමයි අපි ගන්නවා බෙන්ච්මාර්ක් එක අපි ගන්නවා අර අපි කිව්ව reduce level එක ගන්න එක විදිහට. එතකොට ඒක අපි ගණන් ගැටලු හදන්න ඉස්සරහට මම ප්‍රායෝගිකව ඒක කරන්නම්. අපි බිම් වෙනවත් ප්‍රායෝගිකව කරා. ඔයාලා ගෙදරට අදාළ සිතියම් වෙනදා ඒ විදිහට ඒක ලස්සන කියලා දෙන්න තව චුට්ටක් ඉවසන්න. හරි දැන් ආවම ඒක ගන්න කියලා දෙනවා. right. ඊට පස්සේ ලියා ගන්න ළමයි මේ කතන්දරය ඉවරයි. මට්ටම් ගැනීමේ මූලධර්මය කියන මාතෘකාවක්. මට්ටම් ගැනීමේ මූලධර්මය යාගන මාතෘකාවක් මට්ටම් ගැනීමේ මූලධර්මය මට්ටම් ගැනීමේ මූලධර්මය මට්ටම් ගැනීමේ මූලධර්මය. එතකොට මට්ටම් ගැනීමේ මූලධර්මය කියලා කියන්නේ අපි බිම්මට විදි පාවිච්චි කරේ ඇත්තටම මෙහෙම යම්කිසි තිරස් තලයක් අපි පාවිච්චි කරේ. එතකොට කණ්ඩාංග පද්ධතිය ගැන අපි කතා කරා. x සහ y කියන අක්ෂර ගත්තා අපි කණ්ඩාංග පද්ධතිය ගැන කතා කරද්දී මේකෙදී දැන් අපි බිම්මට විදි පාවිච්චි කරේ දැන් මේ වස්තුවක් හිතන්න. මේ වස්තුවක් බිම්මෙන් මේක පාවිච්චි කරේ ළමයි මෙන්න මේ තලයේ විතරයි. මෙන්න මේ තලයේ විතරයි. මෙයා අපි ගමු x කියලා ගමු. මෙයා ගමු y කියලා. එතකොට ඔන්න ඔය තලයේ විතරයි පාවිච්චි කරේ බිම්මෙන් මේක. හරි. ඔන්න ඔය තලයේ විතරයි බිම්මෙන් මේක පාවිච්චි කරේ. මට්ටම් ගැන මේ දෙන්නට අමතරව මෙයාගේ උස කියන එක කියනවා අපි නිරූපණය කරනවා. ඒකට ළමයි අපි ඉස්සර කියන එක පාවිච්චි කරන්න ඕනේ. හරි. එතකොට ඔන්න ඔය අපිට ලැබෙන්නේ. හරි. 3D plane එකක්. හරි. ලියා ගන්නකො පොන්චි මාතෘකාවක්. හරි මාතෘකාවලිය යටතේ පොන්චි සටහනක් ලියා ගන්න. පොන්චි සටහනක්. තලමිතික මැනුමකදී පොන්චි සටහනක් ලියා ගන්න. තලමිතික මැනුමකදී
තලමිතික මැනුමකදී සෑම විටම තලමිතික මැනුමකදී සෑම විටම පොළව තිරස් තලයක් ලෙස සැලකුවද පොළව තිරස් තලයක් ලෙස සැලකුවද තිරස් තලයක් කියලා සලකන්න. පොළව තිරස් තලයක් ලෙස සැලකුවද සත්‍ය වශයෙන්ම එය එසේ නොවේයි. හරි, ලෝකයේ ගෝලාකාරයි, ඔයාලා විවිධාකාරයි. එතකොට ඇත්තට මේක හිම නෙමෙයි. හරි, තිරස් තලයක් නෙමෙයි. හරි, ඒකට උසක් තියෙනවා හැම තැනකම. හරි, සත්‍ය වශයෙන්ම එය එසේ නොවේයි. නොයෙකුත් භූලක්ෂණයන් දික්කඩ මගින් කියන මාතෘකාව ළඟ ඉඳලා ඉඳ තියා ගන්න ඕනේ පිටු භාගයක් විතර. නොයෙකුත් භූලක්ෂණයන් පොළොව මත පිහිටයි. නොයෙකුත් භූලක්ෂණයන් පොළොව මත පිහිටයි. මෙම එක් එක් ලක්ෂණවල සාපේක්ෂ මට්ටම් වෙනස දැක්වීම. මෙම එක් එක් ලක්ෂවල පිහිටීම සෙවීමේදී කියන්නේ. හරි, මෙම එක් එක් ලක්ෂවල පිහිටීම සෙවීමේදී එම ලක්ෂවල සාපේක්ෂ මට්ටම් වෙනස යම් කිසි ස්ථානයකට සාපේක්ෂව වෙනස අපි ගන්නෙ වෙනස සාපේක්ෂ මට්ටම් වෙනස දැක්වීම සිදු කරනු ලැබේ. එනම් x සහ y තිරස් තලයක් මත තලමිතික මැනුම සිදු කරයි නම් ඊට ලම්බක වූ z නම් අක්ෂයක් ඔස්සේ සිදු කරනු ලබන මැනුම මට්ටම් ගැනීම ලෙස හඳුන්වයි. right, එතකොට අපි තලමිතික මැනුම කරන්නේ මේ වගේ xy කියන තිරස්තලයක. එතකොට ඒකේ පිහිටීම අපි නිරූපණය කරලා උස z කියලා තලයක. එතකොට අන්න ඒකට කියනවා අපි මට්ටම් ගන්නවා කියලා. right, ඔන්න ඔකයි කතාව. මේක ඇඳ ගන්න. හරි. ඔක ඇඳ ගන්න. මේක ඇඳ ගන්න. මේක ඇඳගෙන ඉවරලා මෙසේජ් එකක් දාන්න.
ගැත ගන්න. ළමයි වෙලාව යනවා කියන එක ඔයාලට දැනෙන්නේ නැහැ හරි. වෙලාව මාර ඉක්මනකට යනවා හරි. එක මොහොතක්වත් නිකරුණේ ගත කරන්න එපා. ඔයාලගේ විශ්වවිද්‍යාල දිනේ තියාගන්න. එතකොට ET වලට තමයි මේ පාර වැඩි පුරාණ තිබ්බා 1301ක් මට මතක විදියට. ICT කරනාට තව විශේෂ වරප්‍රසාද ලැබෙනවා. එතකොට 2021 වෙද්දී අපේ වයිබර් කැම්පස් එකේ තව අලුත් කෝස් එකක් පටන් ගන්නවා. ඔටෝමේෂන් ටෙක්නොලොජි කියලා. ඔටෝමේෂන් ටෙක්නොලොජි මේක ගොඩක් මෙකාට්‍රොනික්ස් වලට ළඟ යන එකක් ජොබ් මාකට් එකේ ගොඩාක් තියෙන එකක් හරි එතකොට මේකට ළමයි මම දන්න තරමින් 100ක් හෝ 150ක් හෝ 200ක් ගන්නවා එතකොට තව ළමයි ප්‍රමාණයක් ඒකට ඇඩ් වෙනවා ඒ නිසා ඔයාලට තව අවස්ථා ලැබෙයි විශ්වවිද්‍යාලයට යන්න දාසිකයට ඒ නිසා මහන්සි වෙලා වැඩ කරන්න කොහොම හරි රජයේ කැම්පස් එකකට ගිහලා ඩිග්‍රී එකක් ගන්න. හරි ඔය ප්‍රයිවට් කැම්පස් වල මොන ඩිග්‍රී එකක් ගත්තත් රජයේ කැම්පස් එකේ ඩිග්‍රී එකක් තරම් ඒක වටින්නේ නැහැ. හරි. ඒ නිසා මහන්සි වෙන්න right. හරි. ඔය ඔයාලගේ රිවිෂන් ක්ලාස් වල එන්න බැරි වුණේ වගේ ලින්ක් ඒ දේවල් ටික මම මේ මාසේ අන්තිමේට ඔක්කොම ප්ලේලිස්ට් හදලා තියෙන්නේ. ඒ ටික දෙන්නම්. හරි. ඒ ටික ඊමේල් ඇක්සස් දෙන්නම් අවශ්‍යයිද. සියලුම දෙනාට නැත්නම් දෙන්නම්. ඒක ටික බලන්න හරි එක එක්කෙනාව ඇඩ් කරන්න සැනින්සරට ඇත්තටම අමාරු ළමයි හැමෝම වෙලාවට මෙසේජ් වලදී හරි එක වෙලාවක ඔක්කොම ටික ඇඩ් කරන්න හරි එහෙම හොඳයි එතකොට එක දවසක මිස් වුණා නම් ඒකට ඉඩ තියලා ඊගා දවසේ නම් නෝට් එක ලියාගෙන යමු මේක පිටිපස්සේ ළමයි ඇත්තටම සෑහෙන ලොකු ප්‍රොසෙස් එකක් යනවා හරි මම එක සබ්ජෙක්ට් එකක් නෙමෙයි සබ්ජෙක්ට් එකක් උගන්වන්න කෙනෙක් එතකොට සෑහෙන මහන්සියක් වෙනවා ඔයාලට හරි සෑහෙන කැපකිරීමක් කරනවා මානව දෙකීමක් තමයි ජීවිතේ කැම්පස් එකේ වැඩ ටිකක් වෙනස් කරන්න ඕනේ මේ සබ්ජෙක්ට් එකක් වෙනස් කරන්න ඕනේ හරි තරම මාරු ඉතින් ඒකේ මොනවද තියෙන්නේ ඔටෝමේෂන් කියන්නේ හරි හරි ඒව මම පස්සේ කතා කරන්නම් ඔක්කොම සවිස්තරාත්මකව හරි රයිට් හරි හරි දැම්ම සීනයක් තියාගන්න විශ්වවිද්‍යාලයකට යන්න විශ්වවිද්‍යාලයකට යද්දී විශ්වවිද්‍යාලයක නමත් වටිනවා ළමයි ඒත් එක්කම කරන කෝස් එක මොකක්ද ඒකේ අතුලාන්තය මොකක්ද ඒක ඇතුලේ තියෙන්නේ මොනවද ඒකට දෙන ජොබ් මාකට් එක මොන වගේද ඔන්න ඔය කියන දේවල් හිතලා තව අවුරුදු 3-4ක් ඉස්සරහට හිතලා විශ්වවිද්‍යාලයක් තෝරගන්න හරි තෝරගනිද්දී විශේෂයෙන් හැරකිරීමක් වෙන්න යාපනයේ සහ වෛද්‍ය විශ්වවිද්‍යාල වල ඉතාම හොඳින් ඉගෙනීම් කටයුතු කරනවා අනිත් විශ්වවිද්‍යාල වලට වඩා සාපේක්ෂව අනිත් විශ්වවිද්‍යාල වල නම් හැදිලා තියෙන ටෙක්නොලොජි ෆැකල්ටි එකකින් නෙමෙයි අනිකුත් ෆැකල්ටි වලින් නමුත් අර විශ්වවිද්‍යාල දෙකේ දැන් නමක් හැදීගෙන එනවා ටෙක්නොලොජි වලට හරි ඒක මොකද අලුත් විශ්වවිද්‍යාල අලුතෙන් ආරම්භ කරපු ඉතින් ඒ නිසා පුංචි කාලයක් යනවා නමක් හැදෙන ඒ වගේම ඩිග්‍රී එකක් කරාට පස්සේ රැකියා නියුක්තිය හේතුවෙන් කියනවා වල රැකියාවලට යෙදවීමෙන් වයිඹ විශ්වවිද්‍යාලය තමයි අංක 1ට තියෙන්නේ 90 ගණක් 70 ගණක් අනුගමන සුතරගයක් තියෙන්නේ වයිඹ හරි එතකොට ඒ කියන්නේ ආර්ට්ස් ෆැකල්ටියක් නැහැ නේ නිසා බහුතරයක් වෙනවා ගොඩක් අය අනිවාර්යෙන් රැකියාවකට යනවා ඩිග්‍රී කම්ප්ලීට් කරාට පස්සේ හරි ඒක වාසියක් හරි නෙට්වර්කින් වලට හොඳ කැම්පස් එක මොකක්ද කියලා අහනවා එහෙම මෙහෙම එකින් එක කියන්න බෑ ඉතින් හරි ලිස්ට් එක අරගෙන ඒකත් එක්ක ඩිස්කස් කරන්නම් ඕවා වෙලාවක් අරගෙන වෙනවා ඔයාලා ඉස්සෙල්ලා කැම්පස් යන පුළුවන් මට්ටම හොඳට 2.5ක් වත් රිසර්ච් එකක් දාලා එක්සෑම් එක පාස් වෙන්නකො ළමයි මෙරිට් වලින් යන්න කැම්පස් එකට එතකොට ජාතික කුසලතාවයෙන් යන්න එතකොට ඔය කැමති කැම්පස් එකකට ඕන විදියකට ඇප්ලයි කරන්න පුළුවන් නැත්නම්
සෙට් වෙන එකට යන්න වෙයි ඈ. එහෙනම් මහන්සි වෙන සාමාන්‍යයෙන් නුවරින් මම හිතන්නේ 20 බැච් එකේ සිලෙක්ට් වෙලා තියෙන්නේ මෙරිට් බොහොම අඩු පිරිසක් සෙසොන්. ඉතාලම අඩු පිරිසක් හරි. රයිට් එතකොට පුත්තල මීට වඩා හොඳයි. පුත්තල මීට වඩා හිටියමට වගේ විදියට පුත්තලම් දිස්ත්‍රික්කයේ තමයි නෙමෙයි වයඹ පළාත තමයි හොඳම උසස් පෙළ ප්‍රතිඵල තිබ්බේ 2020. ඒකේ හලාවත ඔය හලාවත අධ්‍යාපන කොට්ටාසේ අධ්‍යාපන කලාපයේ තිබ්බා ලංකාවේම තුන්වෙනි තැන හෝ දෙවෙනි තැන දෙවෙනි ස්ථානය වගේ තිබ්බා. හරි. මට හරියට මතක නැහැ. හරියට මතක නැහැ. ඒ නුවර එහෙම තියෙන්නේ පහලින්. එතකොට නුවර ඉහළට ගන්න ඕනේ කොහොම හරි. හලාවත ඇතුළට ගන්න ඕනේ. හරි හලාවත එතනින් තත්ත්වය ආරක්ෂා කරගෙන ඒවා ආරක්ෂා කරගෙන නුවර ඇතුළට ගන්න ඕනේ. හරි. ජනිත අහලා දිනවා ලස්සන කෙල්ලෝ ඉන්නේ මොන කැම්පස් එකේද කියලා. හරි. එහෙම ලස්සන කෙල්ලෝ කියලා දෙයක් නැහැ කැම්පස් වල. ඉන්න ඔක්කොම කෙල්ලෝ වගේ. සමහරවිට වෙන් කරලා හඳුනා ගන්නත් බෑ. හරි. එකම වගේ. ඒ වුණා ටෙක් කරනු ආයෙ කැම්පස් ගිහිල්ලා කෙල්ලෝ සෙට් කරගන්න හිතාගෙන ඉන්න එපා. මේක නිකන් අර හීනයක් විතරයි හරි. right අපේ ටෙක්නොලොජි ෆැකල්ටි එකේ ඔයාලගේ අයියලා බහුතරයක් ඉන්නේ BSS එකේ. ඒ කියන්නේ මැනේජ්මන්ට් ෆැකල්ටි එකේ. මොකද ඒකේ මැනේජ්මන්ට් ෆැකල්ටි එකේ ළමයි 600ක් විතර ඉන්නවා. ඕකෙන් 500ක් විතර ඉන්නේ කෙල්ලෝ. හරි. 100ක් ඉන්නේ කොල්ලෝ. දැන් මේ වගේ බැටි එක කොල්ලෙක් කියන්නේ ඌට තව කෙල්ලෝ 5ක් විතර යනවා. කෙල්ලෝ 4ක් 5ක් යනවා. හරිද? දැන් අපේ බැච් එකේ ඔක අනිත් පැත්ත. හරි. දැන් අපේ බැච් එක උදාහරණයක් කරගත්තොත් අපේ කැම්පස් එකේ ළමයි 60යි. ඒකෙන් දැන් ඉන්නේ 148ක් විතර ළමයි. අනිත් අය හැදිලා. සෝරි 148ක් නෙමෙයි 34ක් හෝ 38ක් ඉන්නේ. අනිත් අය කැම්පස් නතර කරලා තියෙන්නේ. එතකොට ඔන්න ඔය පිළිසෙනොත් ගෑනු ළමයි ඉන්නේ 16යි හෝ 17යි. මට හරියට ගාන මතක නැහැ. 16යි හෝ 17යි ඉන්නේ ගෑනු ළමයි. හරි. අනිත් ඔක්කොම කොල්ලෝ එක යායට එක පොලිමට. හරි. මම කිව්වේ නැහැ මේක. හරි. right. හරි. මගේ මැසේජ් ටික සේව් වෙනවා හරි. මැසේජ් සේව් වෙනවා මම ඔයාලට දාලා ඉන්නේ. මැසේජ් ආදාරිට මට ඔප්පු කරන්න පුළුවන් හරි. right. නෑ වයිබ කැම්පස් එකේ මයින් කැම්පස් වල තත්ත්වය ඔබ තමයි PST වලට දෙන්නේ යාර තමයි යන ඔබ ඉන්නේ වෙනම ෆැකල්ටි එකනේ. ඔයාලා ඉන්නේ වෙනම එක හරි. ඒකයි කතාව. right. සම්පූර්ණ සාපේක්ෂව කැම්පස් එකම ගත්තොත් ගෑනු ළමයි වැඩි. හරි. අපේ කැම්පස් එකේ ගෑනු ළමයිට තියෙනවා මම හිතන්නේ හොස්ටල් 4ක් හෝ 5ක් කොල්ලොන්ට තියෙන්නේ. කොල්ලොන්ට 3ක් කෙල්ලොන්ට 5ක් තියෙනවා කොල්ලොන්ට තියෙන්නේ 3යි. කෙල්ලොන්ට ඊට වඩා වැඩි නම් කොල්ලොන්ට ඊට වඩා අඩු හොස්ටල්ස් ගන්නක් තියෙනවා. එහෙනම් කියන්නේ ගෑනු ළමයි ප්‍රමාණය වැඩි. right. 2023 ක්ලාස් එක අද තියෙනවා පස්වරු 5ට. එතකොට මම ඔයාලගේ ක්ලාස් එක මෙතනින් સમાપ્ત කරනවා ළමයි. දැන් මම හීනයක් තියාගෙන වැඩ කරන්න එක මොහොතක්වත් නිකන් නම් ඉන්න එපා. හරි වෙලාව යනවා දැනෙන්නේ නැහැ මේ දවස්වල. දැන් බලන්න මේ මැයි මාසෙ ඉවරයි. බලලා දන්නේ නැහැ හරි. මේ මැයි අද 27ද කියලා හිතෙනවා එකපාරට නිකන් ගැස්සිලා යනවා. අද 27නේ කියලා. හරි. ඒ නිසා මේ මහන්සිලා වැඩ ටික කරන්න අනිවාර්යෙන්. ඔයාලට යන්න ඕනේ පාර පෙන්නන්න. අනිවාර්යෙන් මේ සබ්ජෙක්ට් එකට ඒකක් දාන එක තමයි ටිකක් අමාරු වැඩක්. හරි. මේකට අනිකුත් සබ්ජෙක්ට් වලට ඒකක් දාගන්න ලේසි. ET සහ ICT කියන විෂයන් වලට ඒ ගන්න එක ටිකක් අමාරුයි. ඒ නිසා මහන්සි වෙලා ළමයි ෆේල් නොවි ඉන්නේ ප්‍රැක්ටිකල් එක කියන හින්දා හරි ලියන පේපර් එක ලියන්නේ නැහැ එකෙක්වත්. ලියන පේපර් එක ලියන එක කරන එක මගේ අංක 1 ටාගට් එක. ඊට පස්සේ ප්‍රැක්ටිකල්ස්. හරි. එහෙනම් මම අදට ක්ලාස් එක නතර කරනවා. හැමෝටම සුබ දවසක්. දරුවන් සරණයි.